පටන් ගමු නේද? මාව ඇහෙනවද ඉස්සෙල්ලාම කියන්න මාව ඇහෙනවද කියලා? මාව ඇහෙනවද ඔයාලට? උත්තරයක් දෙන්න මාව ඇහෙනවද? ඇහෙනවනේ right. එහෙනම් අපි පටන් ගමු. හරි. අද අපි ස්පීඩ් රිවිෂන් එකේ තුන්වෙනි දවසේ නේද? තුන්වෙනි දවසේ අද මම විශේෂ දෙයක් කරා ඔයාලට මේ කිව්වා මේ අවුරුද්දේ ලියන්න ඉන්න එක්සෑම් එක ලියන්න ඉන්න අනිත් අයටත් මේ ලින්ක් එක හිතේ ඉඳන් ෂෙයා කරන්න ඕන කට්ටියට දවස් 3ක් අපි ෆ්‍රී කරලා දෙමු පවුනේ නේද? ඒ කට්ටියට මොනවද දෙයක් ඉගෙන ගන්න පුළුවන් දවස් 3 අද අපි පටන් ගමු කෙලින්ම semi solid preparation මම ඔයාලට උදේ වීඩියෝ එක දැම්මා බලන්න ඇති නැතුවත් ඇති බැලුවත් නැතත් අපි චුට්ටක් මතක් කරලා දීලා අපේ ප්‍රශ්න ටිකට යන්න ටක් ගාලා හරි right මම පොඩ්ඩක් මේවා එක ගන්නම් ආපහු අරන් පොඩ්ඩක් මතක් කරලා දීලා යන්න හරි වීඩියෝ එක නෙමේ මේවා එක හරි මේක හැමෝටම පේනවනේ right semi solid preparation ඔයාලට මතක ඇති මෙන්න මේ විදිහට මම ඔයාලට semi solid preparation ගත්තාම basic introduction එකේ මේ කොටස් හතරයි මොනවද ointment gel cream paste කියනවා තමයි exam එකේදී වැඩිපුරම ඉලක්කගත කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ physical properties, physiological properties, application properties මේවා ගැන මම වීඩියෝ එකේ කතා කරා. ඊට පස්සේ ointment එකක් කියන්නේ මොකද්ද? මොකටද පාවිච්චි කරන්න කියලා මම කිව්වා. මේ දේවල් ටික අපි වීඩියෝ එකේ discuss කරා. හරි. ඊට පස්සේ මම මේ දාලා තියෙනවට වඩා දේවල් ටිකක් අද මම ඔයාලට දෙනවා. මේ වගේ වෙනස්කම් මොනවද? paste එකක් කියන්නේ මොකද්ද? paste එකක තිබිය යුතු ලක්ෂණ මොනවද? gel එකක් කියන්නේ මොනවද? gel එකක තියෙන්න ඕනි දේවල් මොනවද කියලා අපි කතා කරා. gel එක composition එක මේ පාර නේද? මේ පාර හරි. right gel එක composition එක හරි මතක තියාගන්න පොඩ්ඩක්. හරි. ඉතින් ඔය විදිහට semi solid formulation එක තියෙන්න ඕනි දේවල් හරි ඒ ප්‍රශ්නෙත් එක්කම ගැලපෙන එකක් තමයි ඔය තියෙන්න ඕනි දේවල් මොනවද කියලා දාලා තියෙනවා ideal properties මොනවද මේවා base එකක හරි semi solid preparation එක base එක ideal properties මෙන්න අපේ base හතර හරි water soluble emulsion bases absorption bases oligogenous bases වලට පේනවා ඇති මේ පින්තූර හතරෙන් ඔයාලට දල අදහසක් එනවා ඇති මේ බේස් ගැන. හරි මේ බේසස් ගැන water soluble ජලය ගොඩක් අඩංගුයි. emulsion bases ජලය යම්තා ප්‍රමාණයට oil එක අඩංගුයි. හරි absorption bases මොනවද තියෙන්නේ? මේ වගේ oil ගතිය වැඩි. මෙහෙට එන්න oil ගතිය වැඩි. හරි අපි යන්න. මේ තමයි oligogenous base එක තියෙන උදාහරණ base මොනවද කියලා දාලා තිනවා hydrocarbon, animal fat, synthetic esters, isopropyl, lanolate ඔය වගේ දේවල් absorption bases ඊට පස්සේ emulsion bases හරි water soluble bases මම මේ group එකේ ඉන්න ඔයාලට විතරක් හරි මේක දෙනවා හරි මේ class එකේ ඉන්න මේ කට්ටියට විතරක් මේක දෙන හැබැයි share කරන්න එපා මේක ගොඩාක් වටින එකක් ඔයාලට හරි preservatives ගත්තාම බලන්න methyl hydroxybenzoate propyl hydroxybenzoate මේ තමයි මේ semi solid preparation වල දාන preservatives ඔන්න මගේ ප්‍රශ්න පෙළේ එනවා gelling agent එක compound මොනවද component අඩංගු දේවල් මොනවද ඊට පස්සේ ideal base එක properties මොනවද semi solid preparation වලට දාන preservative මොනවද ඔයාලා තියාගන්න හරි right අපි යන් ඔය විදිහට antioxidant එකකින් මොනවද කරන්නේ antioxidant අයි අපි දාන්නේ මොකටද දාන්නේ කියලා idea එකක් තියාගන්න ගිය අවුරුද්දේ මට මතක විදිහට antioxidant ගැන අහලා තිබ්බා. හරි. මම මැසේජ් එකකුත් ආවා ගමන් slide show එක දෙනවා. Are you given the slide show? Yes, I will give you. Right? To the group අනිත් තැන් වලට නෙමේ. ඔයාලා group එකට විතරයි දාන්නේ. Right? මතක තියාගන්න antioxidant එකක් කියන්නේ මොකද්ද? antioxidant එකකින් වෙන්නේ ඇත්තටම අපේ සමහර drugs වලින් chelating agent මුක්ත කණ්ඩක නිදහස් වෙනවා මේ මුක්ත කණ්ඩ free radicals කියලා කියනවා මේ free radicals අපේ health
living tissues වලට damage කරනවා. ඒ කියන්නේ healthy tissues damage කරන්න පටන් ගන්නවා. healthy cells damage කරනවා. ඉතින් ඒකට එරෙහිව ක්‍රියාත්මක වෙන්න අපි antioxidant දෙනවා. ඉතින් මේ antioxidant semi-solid preparation වලට දාද්දී අපි දානවා මොනවද? මෙන්න මේ වගේ දේවල්. right. හරි. තව message එනවා. message. All right. If you didn't join the group yet, please contact Erandimis. You will be joining, right? Right. Right. ඔන්න ඔය ටික තමයි අපි මේම මොකද antioxidant reducing agent antioxidant synergistic බලන්න මට කියවනකොට ටිකක් පැටලෙනවා වගේ නේද? right. ඒ තමයි මේක තියෙන හදිස්සිය. හරි. exam එකට හදිස්සිය. අද තිබ්බනම් හොඳයි නේද? හරියට. humectant කියන්නේ මොකද්ද? අපි humectant එකක් කියන්නේ hygroscopic ජලය ඇදලා ගන්න substance එකක්. ඒක මොකටද දාන්නේ? අපේ හැම moisturize කරන්න. පිටත ජලය සහ ඇතුළත ජලය දෙකම ඇදලා නම් හැම moisturize කරනවා නම් skin එක moisturize කරනවා නම් humectant එකක් කියලා කියනවා. right. ඔහොම මම මේ වීඩියෝ එක බලන්න මේකේ වීඩියෝ එක මම උදේ දැම්මා බලන්න නැති කට්ටිය නේද? හරි. gelling agent වලට උදාහරණ මේ තියෙන්නේ. tragacan, sodium alginate, pectin, gelatin, cellulose derivatives ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා. right. හරි. emulsifiers ගැන මම කලින් emulsion පාඩමේදී කලින් දවසේ අපි කතා කරා. ඒකෙදි කතා කරපු anionic, cationic, non-ionic emulsifiers ම තමයි ඔය තියෙන්නේ. හරි නේද? අර oral liquids වලදී අපි කතා කරපු දේවල් ටිකම තමයි මේකෙත් තියෙන්නේ. හරි. buffers ගත්තාම buffers පාවිච්චි කරනවා මොකද? pH එක adjust කරන්න පාවිච්චි කරන දේවල්. හරි skin preparation වල විශේෂම buffers අවශ්‍යයි. හොඳම උදාහරණ sodium acetate, sodium citrate, potassium metabisulfate. හරි metaphosphate. sorry. හරි method of preparation හදන ක්‍රම හතරයි trituration, fusion, chemical reaction, emulsification. මේකෙන් මේ තුනම හදන්න පුළුවන් අපි pharmaceutical ඉගෙන ගන්න දේවල් තමයි trituration method සහ fusion. fusion කියන්නේ melting උණු කරලා ingredient එක mix කරන එක. trituration කියන්නේ අපි slab එකේ ointment slab එකේ අපි එකිනෙකට ingredient mix කිරීම. හරි chemical reaction method, emulsification method අපි බොහෝ වෙලාවට cream ointment විතරක් හදනකොට පාවිච්චි කරන method දෙක. right. හරි trituration method step ටික. හරි. ඊට පස්සේ fusion method step ටික. හරි. ඊට පස්සේ අපි එනවා එක එක දේවල් වල වැදගත්කම් importance mixing of phases බලන්න අපි මේ දේවල් ගැන අපි මට මේ වෙලාව මදි ඇත්තටම මේක ඉක්මනින් කියන් ගියාට ඔයාලා මේ මම දාපු වීඩියෝ එක බලන්න හොඳට. හරි මේ කමර්ෂියලි අපි කොහොමද මික්ස් කරන්න පාවිච්චි කරන උපකරණ මේක ගැන නිකන් අයිඩියා එකක් තියෙන sigma blade mixture. හරි colloidal mill ඕවා තමයි අපි පාවිච්චි කරන්නේ. storage condition වල දන්නවා ස්කොට් ජාර් එක තමයි මේ ස්කොට් ජාර් එකේ තමයි ගොඩාක් cream ointment අපි ස්ටෝර් කරන්නේ. paste වර්ග එහෙම collapsible tube අපි තව පාවිච්චි කරනවා. විවිධ මේ වගේ එක වර්ගයේ දේවල් අපි පාවිච්චි කරනවා. right. හරි storage. හරි tubes, jars, single dose packet. right sachet. right ඒවත් අපි කරනවා. right. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බලන්න මම මේ semi solid preparation ගැන කිව්වේ. දැන් නිකන් හොල්මන් වෙලා වගේ දින්නේ. බය වෙන්න එපා. මේකට අදාළ ප්‍රශ්න ටික කරපුවම මේ සියල්ල හරියනවා. හරි right. එහෙනම් ඔන්න අපි ප්‍රශ්න වලට යන්නයි යන්නේ. මොකද කියන්නේ? කරමුද? බයද? ප්‍රශ්න ටික කරමුද එහෙනම්? පුළුවන්ද කරන්න? චමිකා රෙඩිද? කරන්න පුළුවන්ද? පුළුවන්වත් කියන්න නිකන්. නිසංකා මොකද කියන්නේ? කරන්න පුළුවන්ද? දැන් මම ප්‍රශ්න ටික දාන්නයි යන්නේ. කරමු සර්. හරි. එහෙනම් කරමු නේ. අන්න එහෙමවත් කියන්න බය නැතු. අපි කරමු. හරි. ඔන්න එහෙනම් අපි යම් ප්‍රශ්න වලට. බය වෙන්න එපා එක්සෑම් කිට් උනා කියලා කිසිම දෙයකට. මොකද මේ දවස් 60 අපි උපරිමයෙන් පාවිච්චි කරන අද 12යි දෙසැම්බර් 11ට දවස් 60ක් තියෙනවා. මොකද කියන්නේ? කරන්න පුළුවන්. හරි අපි කරමු. හරි. බය වෙන්න එපා. මේ මුල දවස් ටිකේ තමයි අපි මේ සතිය හැමදාම පැය අරන් යනවා. සතියේ දවස් 4ක් විතර කරන්න පුළුවන් පැය. අවසානයේදී මම කරන්නේ අන්තිම කිට්ටු වෙලා සති දෙකක් විතර කිට්ටු කරලා මගේ අනිත් ක්ලාස් පොඩ්ඩක් හෝල්ඩ් කරලා ෆුල් ටයිම් මම අරගෙන ඔයාලගේ ක්ලාස් එක ගෙනියනවා.
එක්සෑම් එක පාස් වෙනකල්ම හරිනේ එතකන් ඔයාලා මාත් එක්ක මේ මුල හිටපු කට්ටිය මට උදව්වක් කරන්න මේ ලින්ක් එක ෂෙයා කරලා දෙන්න අනිත් අයට අපි කට්ටිය එකතු කරගමු ක්ලාස් එක නේද හැබැයි එකතු වෙද්දී අනිවාර්යෙන් එයාලගේ මොකද්ද මම ඔයාලගෙන් ගත්තා වගේම එයාලගේ ඉන්ඩෙක්ස් ෆෝම් එකේ පළවෙනි පිටුවේ ෆොටෝ එකක් එවන්න කියන්න මොකද අන්තිමට මෙතනින් ඉගෙනගෙන අපෙන් ඉගෙන ගත්තේ නෑ කියලා සමහර අය කියනවා. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒකින්ද අපි ඒක කරමු right ඔන්න. පළවෙනි ප්‍රශ්නේ. හරි. right අපි යන්නේ මෙහෙම. හරි. මෙතනින් අපි නවතලා මෙන්න මෙතනින් ඉඳන් පටන් ගමු. මේකේ නම් උත්තරේ තියෙනවා. හරි මම මේ උත්තරෙම තමයි මේ ප්‍රශ්නේ පටන් ගන්නෙ. which of the following are ointment bases? ඇත්තටම ointment bases කියලා අපි ගන්න දේවල් ඔයාලා දන්නව නේද? ointment bases විදිහට අපි කතා කරපු දේවල් මොනවද? oleaginous base, absorption base, emulsion base, water soluble base. ඔය හතරනේ අපි පාවිච්චි කරේ. හරි. oleaginous මතක ඇති නේද? ඔය හතර තමයි පාවිච්චි කරේ. ඉතින් උත්තරේ ඉතින් all of the above තමයි. දැන් ඔකට උත්තරේ කියන්න එපා මම උත්තරේ මාක් කරලා තියෙන්නේ. හරි. all of the above. හරි. right. දැන් අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න මෙන්න මේකට. petrolatum are also termed as petrolatum වලටම අපි තව නමක් කියලා මේ කොටසෙන් ඔයාලට සමාන වචන අපි ගොඩක් ඉගෙන ගන්න. මේ ප්‍රශ්න 20ක් තියෙනවා. මේ 20 සමාන වචන ඉගෙන ගන්න. මොකද එක්සෑම් එකේදී ගොඩක් වෙලාවට ඔයාලට පැටලෙන තේවල් තමයි එන්නේ. right petrolatum are also termed as මොනවද? petrolatum අපි කියන hydrocarbon කියලා, absorption base කියන, paraffin කියන, both A and C කියලා කියනවා. මොකද කියන්නේ? hydrocarbon සංක hydrocarbon right යොෂිනි කියන්න බලන්න නිකන් උත්තරයක් semi solid preparation ගැන කරා hydrocarbon right හරි අපි කොල්ලෙකුට chance එකක් දෙමු කොල්ලෙක් නැද්ද මේකේ කිත්සිරි කියන්න බලන්න මොකද හිතෙන්නේ කිත්සිරි hydrocarbon හරි ඔයාලට හිතෙන්නේ නැද්ද petrolatum කියන්නේ ඇත්තටම මෙතන අපි ගන්න මොනවද මේ අපි සින්තටිකලි හදා ගන්නේවනේ petrolatum ඔය සාමාන්‍ය කියන්නේ අපි ඇඩ් වලත් කියන්නේ petrolatum කියලා හරි petroleum වලින් නේද අපි ගන්න ඒවා එතකොට ඒකට අපි කියනවා මොකක් කියලාද hydrocarbon වගේම තව නමක් කියනවා hydrocarbon base වල තව නමක් කියනවා අහලා තියෙනවද අහලා තියෙනවද absorption paraffin base කියලා කියනවා හරි මතක තියාගන්න paraffin base කියලා කියනවා මේ දෙකම ඇවිල්ලා මොනවද කෘතිම යුවා හරි petrolatum both A and C ඔන්න පටලවා ගන්න තැන් ඔයාලා උන් අල්ල ගන්න මොකද්ද මේ ප්‍රශ්නෙම්ම උත්තරේ ගන්න හරි ප්‍රශ්නෙම්ම උත්තරේ ගන්න right මම ටිකක් ලොකු කරලා පෙන්නන්න හරි ටක් ගාලා ඉලෙකට හරි right paraffin නා ඕන් දැන් අර paraffin අර ඉස්සල්ලා ආවේ paraffin කියන්නේ මොකද්ද petrolatum එක නේද right paraffin are main constituent of හරි දැන් paraffin කියනවා මොකේ ප්‍රධාන constituent එකක්ද කියලා අහනවා හරි කාටද උත්තරයක් කියන්න බලන්න oleaginous base වලලු absorption base වලලු emulsion base වලලු water soluble base වලලු කාටද කියන්න බලන්නේ මේකට හොඳ උත්තරයක් paraffin කියන එක අපි වැඩිපුර ගන්නේ මොන base වලටද oleaginous හරි oleaginous හරි ඕකෙන් අයින් කරන්න පුළුවන් කියන්නේ අනිවාර්යයෙන්ම වල ෂුවර් එකටම අයින් කරනවා මොකද්ද paraffin කියන්නේ oil එකක් එතකොට water soluble අපි අයින් කරනවා water soluble අයින් කරනවා එහෙනම් ඉතුරු වෙන්නේ මොකද්ද තුනක් ඉතුරුයි හරි දැන් ඕකෙමුත් අපිට අයින් කරන්න පුළුවන් තව එකක් මොකද්ද හරි absorption base නේද අපි අයින් කරනවා හරි ඉතුරු වෙන්නේ දෙකයි මොනවාද එකක් emulsion base අනිත් එක තමයි oleaginous base දැන් මොකද කියන්නේ ඔයාලා දැන් උත්තරයක් දුන්නා oleaginous base තව කවුරු හරි තියනවද උත්තර තව මොනවාරි උත්තර තියනවද මදුෂි උත්තරයක් තිබේද අපි semi solid කරලා නැහැ ඒකින්ද අපි දන්නේ එහෙමද හරි මේ මතක තියාගන්න external preparation වලින් exam එක පුරවනවා. හරි? ගිය අවුරුද්දෙත් පිරෙව්වා. මේ අවුරුද්දත් පුරවනවා. හරි? right. එහෙනම් උත්තරේ බලමුද?
ඔලිගොජීනියස් බේස්. හරි ඔලිගොජීනියස් බේස්. ප්‍රශ්නයක් ගත්තාම මේකේ අයින් කරන්න පුළුවන් දේවල් අයින් කරන ක්‍රමය තමයි ඔය කිව්වේ. ඔයාලගේ මෙහෙම නෙමෙයි අහන්නේ ස්ටේට්මන්ට් පහක් දෙනවා. පහටම හරිද වැරදිද කියලා දාන්න ඕනේ. මේ යන්නේ අපි ඒ පහක් ගන්න කරන්න ඕනේ සරල දේවල් ටිකට. හරි. right. ඊළඟ ප්‍රශ්නේ බලන්න. wool fat is the main ingredient of හරි මොනවාද wool fat අපි දුන්නේ oligogenous base වලලු absorption base වලලු emulsion base වලලු water soluble base වලලු මොකද කියන්නේ වාත් absorption කිව්වා අය සාකච්ඡා උත්තර දෙනවද මේ ප්‍රශ්න අමාරුයි වගේ දැවුනට මේ ප්‍රශ්න ඕනේ මොනවද ගන්න wool fat දැන් මේ මතක තියාගන්නත් ඕනේ හරි wool fat දෙන්න බලන්න උත්තරයක් තිබේද emulsion base පොඩ්ඩක් සද්දේ මදි හරි absorption base absorption base Emulsion base. emulsion base හරි තව තියෙනවද උත්තර wool fat මතකද කට්ටියට wool fat කොතනද හම්බුනේ කියලා මම උදාහරණයක් එක්ක කිව්වා හරි wool fat කොහෙද හම්බුනේ ඔයාලට මතක් වෙන්න ඕනේ wool fat කියනකොට මතක් වෙන්නේ නැහැ wool fat හම්බෙච්ච තැන බෙල්ල පිළිකන්න ඕනේ උන් වෙලාවට හරි ointment basis ඈ ointment base හරි Green medicine. මොකද්ද හරි බලමුකෝ ඔයාලා කියන කතාව හරිද කියලා මේ කවුරු හරි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න තමයි මේ කෝල් එකක් ගන්නෙ මම මේකට ආන්සර් කරන්න මට වෙලා යන කමන්න ඕනේ නැද්ද ඕනේ හරි අපි කට් කරමු right absorption base හරි absorption base මතක තියාගන්න දැන් එක එකනා oligogenous base කිව්වා emulsion base කිව්වා ඔයාලට මතකද මේ wool fat හම්බෙච්ච තැන wool fat වලට තව නමක් කියන්න පුළුවන්ද ඔයාලට wool fat වලට තව නමක් anhydrous lanolin anhydrous හරි ඉතින් ඒක මතකද ඕරල් වලදී අපි කතා කරා කෙනෙක් කෝල් කරනවා මේ වෙලාවේ මට ආන්සර් කරන්න බෑ හරි මම ඊළඟ ප්‍රශ්න දාලාම ඔයාලට දෙන්න අවස්ථාව හරි මේකට උත්තරයක් හදන්න බලන්න wool fat is also known as hello 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 කියන්න ඉක්මනට කියන්න මම ක්ලාස් එකේ ඉන්නේ C surgery. C. Anhydrous lanolin. අර ඒවකු මිස් නම්බර් එකක් තියෙනව නේද ඒකේ ඒ නම් උත්තරේ මොකක්ද උත්තරේ C sir. C anhydrous lanolin තව උත්තර තිබේද තව තිබේද උත්තර නැහැ wool fat is also known as anhydrous lanolin carbox paraffin උත්තරේ මොකද්ද anhydrous lanolin anhydrous lanolin කියන එක මතක තියාගන්න දැන් කොහොමම මොනවද අපි කියන්නේ wool fat වලට හරි wool fat right
beeswax is an ingredient of මොනවාද? beeswax කියන එක තියනවලු මොනවාගේද? oligogenous base වලලු, absorption base වලලු මොනවාගේද තියෙන්නේ? beeswax. me iti දැකලා තියෙනවනේ me. මොනවද අපි ඒව ගන්නෙ? මොන බේස් වලද? කාටද අදහසක් තියෙනවනම්? water soluble එන්නෙම නෑනේ කොහොමද? නේද? මොනවාගේද? absorption base. මේ අතර මේකෙමුත් මට මැසේජ් දානවා chat එකෙමුත් කමන්නේ. හරි. හරි. එහෙනම් මොනවාද beeswax තියෙන්නේ absorption base වල. absorption base වල. හරි. right. ඊළඟට ටක් ගාලා මට මේ ප්‍රශ්නේ විසඳලා ඔයාලට විශේෂ ප්‍රශ්න ටිකක් තියෙනවා ඒක කරන්න ඕනේ. හරි. water soluble base are also termed as. water soluble වලට සමාන වචනයක්. කියන්න බලන්න ටක් ගාලා. මොනවාද? anhydrous the absorption the හරි greaseless ointment base the none of the above. මොකද කියන්නේ වල? water soluble ජලය ද්‍රාවී බේස් එකක්. C. ඈ C D chat එකෙනුත් එන්න ඕන උත්තර D කියලා. හරි. මොකද කියන්නේ? ටට්ටක් ගාලා උත්තර දෙන්න. පියවනම් ඉතින් පුළුවන් සමාන වචන මේ ගන්න තාම මේ semi solid වල මුල. මොකද කියන්නේ? greaseless. ඉතින් greaseless කියපුවම තේරෙන්නේ නේද? greasy ගතිය නැති ඒවා. ඒවා තමයි water soluble කියන්නේ. හරි. anhydrous වල ජලය නෑ කොහොමද? හරි. absorption කියන්නේ hydrocarbon base වගේ. ඒ වගේ එන්න විදිහක් නෑ. නේද? එන්නේ greaseless කියන එක. ඔය මේ බලන්න මෙතන greasy ointment කිව්වනම් ඔයාලා හරි. මොකද කියන්නේ greaseless. right. හරි. මේකට දෙන්න බලන්න උත්තරය. polyethylene glycol is the main ingredient of oligogenous base, absorption base, emulsion base, water soluble base. මොකද කියන්නේ polyethylene glycol. Water soluble base. water soluble base. hari water soluble base. hari right. hari polyethylene glycol මතක තියාගන්න. right. polyethylene glycol is also known as අන්න ඒකටම තව නමක් දෙන්න බලන්න. සමාන වචන කතා කරන්නේ මේ. carbox. හරිද? තව උත්තර තිබේද? carbox හරි. හරි. යන්න අපි ළඟට. The different type of jellies are හරි jelly වර්ග තියෙනවා. medicated jellies, lubricating jellies, miscellaneous jellies, all of the above. මොකද කියන්නේ? jelly වර්ග. all නේද මේ ඔක්කොම jelly තමයි. හරි. ඊට පස්සේ ඔන්න දැන් මම එනවා ඔයාලට ointment එකක්, cream එකක, paste එකක වෙනස්කම් ටික කියන්නයි මේ යන්නේ. මේ බලන්න මේක මම කියලා දීලා අපේ ප්‍රශ්න වලට යන්නේ. හරි. right. මේ බලන්න ointment, cream, paste. බලන්න ointment එකක් ගත්තාම soft semi solid preparation එකක්. හරි. මේක සාමාන්‍ය external use කරන application එකක්. කොහෙද දාන්නේ skin එකට mucous membrane වලට. මොනවද මේ ointment? හරි. ointment එකක් දැකලා නැත්නම් ඔය බලාගන්න Vaseline වල දැකලා තියෙනනේ පාමුසුල තියෙන Vaseline එක. හරි. cream එකක් ගත්තාම මොකද වෙන්නේ? ඒකත් semi solid. හරි. emulsion for external use. හරි. මේකේ මේ emulsion එක and are generally softer consistency. මේකට වඩා soft. හරිද? ඊට පස්සේ lighter than ointment. ointment වලට වඩා බඩේ අඩුයි lighter. හරි. paste එකක් ගත්තාම paste external application ම තමයි high proportion of finely powders medicament. powder වැඩි. හොඳම උදාහරණ වල මතකද දන්නේ? මේ paste එකට අපි නිතර කතා කරන paste එක මතකද? ලසස් paste එක. හරි. මොකද zinc oxide paste එක නේද? මතකද ඒකේ ingredient ටික? ලසස් paste එකේ පටපට ගාලා කියන්න බලන්න. දක්ෂයි කට්ටිය. ලසස් paste එකේ ingredient මතක නැහැ. බෙල්ල මෙරි කන්න ඕනේ. ලසස් paste එකේ ingredient මතක නැද්ද? salicylic acid. salicylic acid කොච්චරද? amount please. 2%. නේද? මේව මතක තියාගන්න. 100 හරියට දෙකට බෙදන්න. 50ක් වෙනවා බේස් එක. හරි. ඉතිරි දෙකෙන් දෙකක් අඩු කරන්න ඉතිරි 50න්.
2යි. ඉතිරි එක දෙකට බෙදන්න 48 දෙකෙන් බෙදුවම 24 24 තියෙනවා දෙකක්. එහෙනම් මට කියන්න සැලසිලි 2යි 24ක් 1යි අනිත් එක 24යි අනිත් එක 50යි. මොනවද 24 24 තියෙන්නේ මොකද්ද 50 තියෙන්නේ? Starch. Zinc oxide 24, starch 24, isoferritin 90. starch zinc oxide 24% ගානේ තියෙනවානේ. ඊට පස්සේ සොප්පරපීන් එක තියෙනවා 50%. හරිනේ වැඩි? ඌ මතක තියාගන්න. හොඳම උදාහරණයක් අපිට ඕන නම් paste එකකට tooth paste. හරි? tooth paste. හරිනේ? right. ඔන්න ඒ පළවෙනි differences. සමහර වෙලාවට differences ඇහුවොත් ඔන්න මතක තියාගන්න. මේක බලන්න powdered medicament වැඩි paste එකේ හරි? suitable semi solid base in formula මේ බලන්න. මෙන්න මේක softer lighter in weight. මෙයා ඇවිල්ලා weight. right. හරි නේද? right. ඕක බලන්න ඊළඟ වෙනස්කම් ටික මේකත් බලන්න. ඔයාලට මේ වීඩියෝ එක දානවා බය වෙන්න එපා. ලියන්න ලෑස්ති වෙන්න බා කතා කරන්න මාත් එක්ක. කතා කරන තරම තමයි මේක මතකෙට ඉන්නේ. හරි? right. මොකද එන්නේ ointment එක ගත්තාම the usually contain medicament which is either dissolved or suspended in the suitable base ingredient like petroleum jelly type base. මේ බලන්න petroleum jelly type එකක් තමයි මේකේ තියෙන ointment වල. හැබැයි cream එකක් ගත්තාම oil in water or water in oil type emulsion එකක් තියෙන්නේ. හරිද? හරි creamy preparation එක අපි සාමාන්‍යයෙන් skin එකට තමයි කොහොමද apply කරන්නේ. right. paste එකක් ගත්තාම higher solid less liquid portion. හරි? solid ප්‍රමාණය වැඩි liquid ප්‍රමාණය අඩුයි. හරිනේ වැඩි? right. බලන්න ඊළඟ differences එක ගත්තාම solid content එක is less. drug is mixed with semi solid ointment. මොනවද තියෙන්නේ? paraffin, හරි relief balm, ointment ඔය වගේ දේවල්. හරි? මේක ගත්තාම cream එක ගත්තාම හරි? solid content එක is very less as they are emulsion. solid content එක අඩුයි මේකේ solid content එක වැඩි. මේකේ solid content එක ගොඩක්ම වැඩි. හරි ගොඩක්ම වැඩි මොනවාගේද paste වල. හරි එහෙනම් මතක තියාගන්න මේ මෙන්න මේ difference එකත් මතක තියාගන්න. ඊළඟ difference එක ගන්න මම ටට්ටක් ගාලා කියයි යන්න. ointment ගත්තාම greasy මේක non greasy මේක less greasy. හරිනේ? greasy non greasy less greasy. ඊට පස්සේ එනවා emollient එකක් විදිහට මේක moisturizer එකක් විදිහට මේක protective action එකක් දෙනවා අපිට. හරි? emollient moisturizer protective action. හොඳම එක දන්නවා ඇති නේද? හරි? right. ointment. ඊට පස්සේ එනවා අපි මේ ointment එක ගත්තාම directly apply කරන්න පුළුවන්. cream එකත් හරි අපිට ඕන plastic applicator එකකින් හරි directly හරි apply කරන්න පුළුවන්. paste එකක් ගත්තාම අපි spatula or brush මේ වගේ එකකින් අපිට apply කරන්න පුළුවන්. right. ඊට පස්සේ ඔන්න එනවා විශාල ගොඩක් තියෙන මොනවද? differences. හරි. මේවා මොකද වෙන්නේ ointment ගත්තාම not easily absorb stay longer time on skin. ඉක්මනින් absorb වෙන්නේ වැඩි කාලයක් තියෙන. හැබැයි cream එකක් ගත්තාම quickly absorb වෙනවා. හරි. හැබැයි අඩු කාලයක් හැමේ තියෙන්නේ. paste එකක් ගත්තාම take time to absorb stay long time on skin. වැඩි වෙලාවක් skin එකේ තියෙන. හොඳම උදාහරණයක් මතක ඇති ඔයාලා cricket ගහන්න එනකොට අර zinc oxide paste එක මූණේ ගාගෙන වැඩි වෙලාවක් තියෙනවා. හරි. ඒකින්ද මෙතනින් වැඩිම වෙලාවක් ඉන්න කෙනා කවුද? paste එක ඊට පස්සේ ointment එක ඊට පස්සේ cream එක. හරි. healing power. හරි ointment එක low. හරි. cream එක fast. paste එක low. හරි. more thick and viscous. ointment එකක් more thick and viscous. හැබැයි cream එක thin less viscous. හරි. හැබැයි paste එකක් very thick. very thick. ගොඩක් thickness එකෙන් වැඩි. translucent appearance එකක් තියෙන්නේ. හරි. ointment එක. හැබැයි cream එකක් milky white appearance එකක්. paste එකක් opaque color. ආයේ විනිවිද යන්නේ නැහැ opaque. හරි. ඊට පස්සේ high concentration of oil in formula. මේකේ oil වැඩි. මේකේ low oil ගොඩක් අඩුයි. මේකේ very less ගොඩක්ම අඩුයි. හරි. මේකේ lower මොකද spreadability. මේක අපේ ඇගේ ගාන්න කියන්නේ පැතිරෙන ප්‍රමාණය අඩුයි. higher spreadability. හරි. මේකේ difficult spread. මේක අමාරුයි. හරි. ඔන්න ওই ටික මතක තියාගන්න. right. දැන් අපේ ප්‍රශ්න ටිකට යන්න. ඔන්න මේ ප්‍රශ්න ටික explanation එක්ක මම දාලා තියෙන්නේ. ඒකින්ද මේක හොඳට බලන්න මේ ප්‍රශ්න ටික ගොඩක් වැදගත් වෙයි. මේක උත්තර ඕනේ මට. මම මේ ගාම ඔයාලට උත්තර දෙනවා. මේක තියෙන්නේ මෙන්න මේ විදිහට. කොහොම බලා ගන්න.
තප්පරය දෙන්න. හරි. ඔන්න බලා ගන්න. පේනවද හැමෝටම මේක? පේනේද? Which of the following is the transparent, translucent, non-greasy, semi-solid preparation for external use? හරි? right. මොනවද කියලා බලමු. හරි? මම ටක් ගාලා යවන්නම්. හරි. කියන්න බලන්න මේකෙන් මට කියන්න මේ හතරෙන් මොකද්ද transparent, translucent, non-greasy, semi-solid preparation? paste එකක් ගත්තාම transparent ද මොන අයින් කරන ක්‍රම මම මේ කියන්නේ. transparent ද paste එකක් නැහැ. නෑ. අනිවාර්යෙන් paste එක අයින් කරන්න පුළුවන්. හරි? මේකේ paste කියලා දෙපාරක් තියෙනවා නේද? වැරදිලා දාලා තියෙන්නේ. හරි? right. හරි නම් ඔකට එන්න ඕනේ cream. හරි. ඊට පස්සේ කියන්නේ cream එකක් පුළුවන් ද දාන්න transparent ද cream එකක් මම අර ඉස්සලා කිව්වා milky white appearance එකක් තියෙනවා. දාන්න බෑ cream එකක් තිබ්බොත් ඒක දාන්න බෑ. හරි? ඊට පස්සේ jelly එකක් transparent ද මතක් කරගන්න ඔයාලා ගන්න jelly transparent නේද? ඒක translucent ද? ඔව් අනිත් පැත්ත බලන්න පුළුවන්. non greasy ද? ඔව් non greasy. හරි ointment එකක් මොකද කියන්නේ? ointment එකක් transparent ද? ointment එකක් සමහර අවස්ථාවල transparent තමයි. හරි? ඒක non greasy ද? greasy. හරි? එහෙනම් ඔයාලා දෙන උත්තරේ මොකද්ද මේකට? මේ preparation වලින් කෝකද transparent, translucent, non greasy preparation එක? මොකද්ද? jelly. jelly. හරි jelly. ඔන්න එහෙනම් අපේ කමෙන්ට් එක බලමු. Jellies are the transparent or translucent non-greasy semi-solid preparation. මේක තමයි අපේ semi-solid skin preparation වල තියෙන transparent, translucent, non-greasy preparation එක. හරි? These are used for lubricating. Lubricate කරන්න පාවිච්චි කරන මොනවද? catheter. ඔයාලට මතක ඇති මොකක්ද අපි පාවිච්චි කරන jelly එක? catheters එහෙම? ඈ endoscope එක එහෙම lubricate කරන්න මොනවද දාන්නේ ඇහුන්නේ lignocaine gel එක ඔය තියෙන්නේ lignocaine gel එක හරි lubricating catheters surgical gloves rectal thermometers lubricate කරන්න මේවා පාවිච්චි කරනවා මතක තියාගන්න the substance like gelatin starch tragacan sodium alginate cellulose derivatives are used for the formulation of jellies jelly හදන්න ගන්නේවා මතක තියාගන්න jelly starch tragacan sodium alginate cellulose මේ ඔක්කොම natural product ගන්න හරි හරිනේ right jelly ඔන්න එහෙනම් පළවෙනි ප්‍රශ්නේ හරි අපි එන යන් දෙවෙනි ප්‍රශ්නෙට හරිද right දෙවෙනි ප්‍රශ්නේ මට පොඩි අවුලක් ආවා පොඩ්ඩකින් මේ බාර් එක පොඩි අවුලක් හරි දැන් හරි කියන්න බලන්න මේකට උත්තරේ what is the base used for the preparation of compound zinc paste දැන් මතක් වෙනවා compound zinc paste එක මම කිව්වා ඉස්සල්ලා මොනවද තියෙන්නේ ලසස් paste එක නේද මොනවද ඒකේ තියෙන්නේ zinc oxide තියෙනවා salicylic acid තියෙනවා starch තියෙනවා අයමක තියෙන්නේ white soap paraffin. paraffin එක තියෙනවානේ soap paraffin එක right මතකද දැන් salicylic කොච්චරක් තියෙනවද අමතක වෙන්න බෑ කීයද salicylic
2%. 2%. starch සහ zinc oxide කොච්චර තියෙනවද? 24%. 24% ගානේ තියෙනවා. හරි. බේස් එක soft paraffin බේස් එක කොච්චරක් තියෙනවද? 50%. එහෙනම් ඉතින් මේක ගේමක් නෑනේ නේද? මේකට උත්තරේ කෙලින්ම කියන්න පුළුවන්. What is the base used for the preparation of compound zinc paste? මොකද්ද? soft paraffin, the hard paraffin, the wool pad. මොකද්ද ඔයාලා පාවිච්චි කරන්නේ? Soft paraffin. soft paraffin පාවිච්චි කරනවා. soft paraffin. හරි. උත්තරේ soft paraffin නේද? soft paraffin. right. ඕන් ආවා. හරි. යටින් තව එකක් තිබිලා emulsifying base. right. Compound zinc paste is prepared by using hydrocarbon base, soft paraffin and liquid paraffin are commonly used base for the preparation of paste. හරි. paste එකක් හදන්න අපි පාවිච්චි කරන ඒවා. හරිනේ. උත්තරේ soft paraffin base. හරි නේද? right. තුන්වෙනි ප්‍රශ්නයට යන්නේ නම්. හරි. ඔන්න කියනවා තුන්වෙනි ප්‍රශ්නේදී මෙන්න මෙහෙම එකක්. උත්තරේ දැක්කද? Glycerin is incorporated in vanishing cream to overcome. මොකද්ද vanishing cream එකක් කියන්නේ? vanishing අහලා තියෙනවද vanishing cream? දැන් මේක උත්තරේ ඇත්තටම vanishing cream කියන්නේ අපි dry වෙන එක වළක්වන්න පාවිච්චි කරන දේවල්. හරිද? පාවිච්චි කරන cream. අපේ skin එක dry වෙනවා නම් ඒක dry වෙන එක වළක්වන්න පාවිච්චි කරන එකක් තමයි vanishing cream කියන්නේ. ඉතින් මේකේ උත්තරේ වල දැක්කනේ. දැන් මේ vanishing cream අපි පාවිච්චි කරන්නේ non drying, ඒ කියන්නේ dry වෙන එක වළක්වන්න. ඉතින් මේකේ main ingredient එක තමයි glycerin. හරි? glycerin දාපුවාම dryness එක අඩු වෙනවා. හරි? දැන් උත්තරේ දැක්කේ ඉන්න මම මේ විදිහට දෙන්නම්. මේ බලාගන්න. හරි? සර් දැක්කේ නැතත් ඒක හිතන්න පුළුවන් මේ වැස්ලින් වලින් ඒ වගේ වැස්ලින් කියලා තියෙන එක ඒකෙන් ඔය හිතා ගන්න පුළුවන්. හරි හරි. උත්තරේ දැක්කේ නැත්නම් වැස්ලින් කියන එකෙන් හොයා ගන්න පුළුවන්. වැස්ලින් කියලා තියෙන ඔව් වැස්ලින් වගේ දෙයක ඔකට අදාළයි නේ අනිවාර්යෙන් vanishing cream. ඔව් හරි ඒක. බලන්න ingredient of vanishing cream ඕක අහගන්න. මොනවද ingredient vanishing cream එක තියෙන්න ඕනි? stearic acid. හරි? ආය තියෙනවා humectant එකක් තියෙනවා. හරි? emulsifying agent එකක් තියෙනවා. හරි? purified water එකක් තියෙනවා. හරි? purified water තියෙනවා. right. අපි කියමු මේකේ මොනවද stearic acid මොකටද ගන්නෙ? ඒක තමයි මේකේ තියෙන main ingredient එක මේ formula එකේ. හරි? ඒකට අපි සාමාන්‍යයෙන් මේක ඇවිල්ලා vanishing cream it governs the consistency. ඒකේ consistency එක පවත්වා ගන්න මේක stearic acid වැදගත් වෙනවා. humectant කියන එක වල දන්නවා ජලය උරාගෙන moisturize කරන එක. ඒකට අපි glycerin, sorbitol ඒ වගේ දේවල් තමයි අපි දාන්නේ. හරි? dry වෙන එක වළක්වන්න. හරි? ඉතින් emulsifying agent විදියට මොකක්ද දාන්නේ? right. මොකද්ද? සාමාන්‍යයෙන් emulsifying agent එකකින් මේක අර මේ ඇවිල්ලා cream එකක්නේ emulsion එකක් විදියට පවත්වා ගන්න මේක වැදගත් වෙනවා. purified water අපි සාමාන්‍යයෙන් දානවා අනිවාර්යයෙන් මොනවා වෙන්න ඕනද? ඒකේ stability එක ඒක purify වෙන්න ඕනේ නැත්නම් මොකද වෙන්නේ? ඒක වැඩි කල් තියාගන්න බෑ. preservative දානවා අපි methyl paraben වගේ ඒවා දානවා propyl paraben. හරි? paraben තමයි මේකට දාන්නේ. හරි? paraben කිව්වේ මොනවද? para hydroxy benzoate. හරි? right. ඒව තමයි මේකට දාන්නේ. ඉතින් මේකේ අහන්නේ glycerin ගැන. glycerin තියෙන humectant එකක් විදියට humectant කියන්නේ හැම moisturize කරන ඒවා. ඒ කියන්නේ එළිය සහ ඇතුලේ ජලය ඔක්කොම අරගෙන හැම moisturize කරනවා. ඉතින් drying වලට තමයි drying වළක්වන්න තමයි අපි vanishing cream පාවිච්චි කරන්නේ. දැන් මෙතනින් මම බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ විතරක් නෙමෙයි. මොකද්ද ඔයාලා vanishing cream කියන්නේ කියන එක දැනන් ඉන්න ඕනේ. මොනවද ඒකේ තියෙන දේවල් මොනවද කියලා දැනන් ඉන්න ඕනේ. හරිනේ? ඔන්න ඔය ටික දැනන් ඉන්න ඕනේ. එතකොට ඔයාලා එක්සෑම් එකේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් බොහොම පහසුවෙන්. හරි ඊළඟ ප්‍රශ්නකට යන්න ටක් ගාලා. හරි? right. හරි? right. දෙන්න බලන්න. cream which spread easily and disappear rapidly on skin. හරි? මේ cream වලින් අහනවා මොකද්ද බොහොම පහසුවෙන් පැතිරෙන ඉක්මනින් ඇඟෙන් ඉවත් වෙන ක්‍රීම් වර්ගය. cold cream ලු, cleansing cream ලු, massage cream ලු, vanishing cream ලු. මොකක්ද? Massage
cream. massage cream. තව උත්තර තිබේද? Cleansing creams. cleansing cream. තව උත්තර තියෙනවද? ඔක ගැන අයිඩියා එකක් නෑ අපිට නේද? හරි. බලන්න සාමාන්‍යයෙන් මේ ස්ටියරේට් තියෙන එකක්. ඒ කියන්නේ ස්ටියරේට් එකක් අඩංගු වෙනවා. හරි? සාමාන්‍යයෙන් අපි කියනවා vanishing cream එකක් කියලා. ඒ කියන්නේ more commonly called vanishing cream. Stearate අර ඉස්සෙල්ලා එකෙත් මම කියන්නේ stearate එකක් තියෙනවා කියලා. හරි. They are seem to disappear when spread on the skin. හරි. සාමාන්‍යයෙන් මේ වගේ එකක් අපි apply කරපුවාම මොකද වෙන්නේ? ඉක්මනින් මේකෙන් vanish ඒ කියන්නේ නැති වෙලා යනවා. සාමාන්‍යයෙන් මේකට අපි දාන්න ඕනේ ඉක්මනින් apply කරලා ඉක්මනින් නැති වෙලා යන එකට අපි ඒකයි vanishing කියලා කියන්නේ. vanish වෙනවා. හරි vanishing cream. හරි. ඉතින් vanishing cream තමයි මේකට උත්තර දෙන්න ඕනේ. මේක හැබැයි ඔයාලගේ syllabus එකේ ලොකුවට touch කරපු එකක් නෙමෙයි. හරි. මේක බලන්න. දැන් කියන්නකෝ මේකට. හරි. A spreadability of cold cream නැත්නම් cleansing cream හරි is increased by adding. හරි මේකේ අර පතුරන එක වැඩි කරන්න අපි භාවිතා කරලා තියෙන්නේ මොකද්ද? හරි vegetable oil එකක්ද? හරි isopropyl myristate ද? hard paraffin ද? මොනවද මේක අපි පැතිරීම වැඩි කරන්න පාවිච්චි කරලා තියෙන්නේ? hard paraffin ගියොත් පැතිරෙන එක වැඩි වෙනවද? hard paraffin හරි අමාරුයි පතුරවන්න. හරි සාමාන්‍යයෙන් oil එකක් ගියොත් පතුරවන්න ඒත් අමාරුයි. හැබැයි හොඳට පැතිරෙන්න නම් මොකද්ද වැදගත් වෙන්නේ? ඇල්කොහොල් එකක්. හරි? ගොඩක් ඇල්කොහොල් වලට සමාන දෙයක්. සාමාන්‍යයෙන් අපි කියනවා එකට මොකක් කියලාද? isopropyl myristate. myristate එකක් තමයි ඔකට ඕනේ. මේ බලන්න. cold cream generally consists of 4 main ingredients including on the cold cream එකේ තියෙන දේවල්. හරි? නැත්නම් cleansing cream එකක් කියලා කියනවා ඒකට. සමාන වචනයක්. හරි? cold cream, cleansing cream කියන්නේ ඒවා. හරි. මේ වගේ තියෙනවා ප්‍රධානම හතරක්. වතුර තියෙනවා, oil තියෙනවා, emulsifier එකක් තියෙනවා, thickening agent එකක් තියෙනවා. හරිද? එතකොට මේකේ oil සහ water සාමාන්‍යයෙන් සමාන ප්‍රමාණයන්ගෙන් තියෙනවා. හරිද? isopropyl myristate තමයි emollient එක විදිහට ක්‍රියාත්මක වෙන්නේ. emollient එකක් කියන්නේ මොකද්ද? emollient නැද්ද අදහස? emollient moisturize කරනවා ජලයට යන්න දෙන්නේ බැරි එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. හැමේ බැරි එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. හරිද? එතකොට මේක කියනවා it emulsifiers as isopropyl myristate is emollient emulsifiers and solubilizers it enhances the spreading over the skin. emulsifier එකයි solubilizers උයි මේකේ තියෙන වගේ මොකද වෙන්නේ? spreading වැඩි කරනවා. හරි skin එක පුරා පැතුරෙන එක වැඩි කරනවා. ඉතින් මේකේ විදිහට නම් අපිට තියෙන්නේ මොකක්ද උත්තරේ? isopropyl myristate තමයි. හරි? right. isopropyl myristate. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙටත් යන්න එහෙනම්. හරි. The following are absorption bases. දැන් කියන්න පුළුවන් දැන් ඔයාලට අදාළ සාමාන්‍ය ප්‍රශ්න ටික එන්නේ. petrolatum, wool fat, wool alcohol, hydrous wool fat. මොකද කියන්නේ? absorption base එක. නොවෙන්නේ wool alcohol නොවන්නේ මතක තියන්න. wool alcohol absorption base except මොකද්ද? මේ ඔක්කොම උතන බලන්න ඔක්කොම absorption base වල තියෙන්නේ මොකද්ද? oil ලෙව්ව නේද? හරි? fat ಜಾති. හරි? බලන්න එතකොට wool fat අනිවාර්යෙන් absorption base එක. හරි? anhydrous wool fat absorption base. හරි? petrolatum කියන්නේ ඒ වගේ දෙයක්. එතකොට අපිට මෙතන උත්තරේ ගන්න ඕනේ මොකක්ද? බලන්න absorption bases are generally anhydrous. ජලයේ නැහැ. හරිද? Substance which have the property of absorbing considerable quantities of water. හරිද? මේ වගේ ජලයේ නැහැ. මොකද වෙන්න ඕනේ? මේවට හැකියාව තියෙන්න ඕනේ ජලය උරා ගන්න. හරි ජලය නැති දරනකොට ජලය බොහොම පාසින් ඇදලා ගන්නවා. ඒකින්ද the absorption base are of two type namely as
non emulsifying base ඔන්න wool fat wool alcohol beeswax cholesterol හරි non emulsifying base water in oil emulsion hydrous wool fat හරි hydrous wool fat හරි හරි දැන් මේකේ විදිහට ඔයාලා උත්තරේ මොකද්ද කියන්නේ absorption base එක ඈ petrolatum තව උත්තර තියෙනවද මොකද කියන්නේ හරි මොකද්ද වෙන්නේ මෙතන මෙතන කියන්නේ absorption basis ඒ කියන්නේ absorb කරන එකක් නොවන්නේ except නේ තියෙන්නේ එතකොට මේ හැම එකකටම ජලය උරා ගන්න මේකේ තියෙනවානේ මේ wool fat wool alcohol beeswax cholesterol මේ හැම එකකටම ජලය උරා ගන්න petrolatum වලට හැර හරි කොහොම ප්‍රශ්නත් අහනවා ඈ හරි ඊළඟට බලන්න ටක් ගාලා ඒක නම් උත්තරේ ආවා මොකද්ද මේ identify water soluble ointment base from the following water soluble base ointment base මොනවද water soluble ointment base දැන් ඉතින් දන්නවනේ water soluble base හරි greaseless වෙන්න ඕනේ අනිවාර්යෙන් හරි greasy වෙන්න බෑ non greasy හරි the water soluble base consists of water soluble ingredients such as carbox වල තමයි අපි කියන්නේ polyethylene glycol කියලා හරිද the carbox are water soluble non volatile inert substance carbox කියන්නේ water soluble non volatile inert substance එකක් තව ඕනනම් water soluble base වලට උදාහරණ තමයි tragacan gelatin pectin cellulose derivatives sodium alginate ඒ වගේ දේවල් මේකට අදාළයි ඉතින් මේකේ කියන්නේ ප්‍රශ්නෙන් අහන්නේ water soluble ointment base එක මොකක්ද කියලා ඉතින් water soft paraffin paraffin කියනවා ජලයේ දිය වෙන්නේ liquid paraffin hard paraffin මේ ඒවා එකක්වත් ජලයේ දිය වෙන්නේ නැහැ ඉතින් අපිට දාන්න දෙන්නේ polyethylene glycol තමයි carbox උත්තරේ හරි carbox right ඒකට උත්තරය ආව නේද කමන්නේ right මොකද්ද මේ තියෙන්නේ besorine paste එක ඔයාලා අහලා නැහැ නේද besorine paste එක හරි මේ තියෙන besorine paste එකේ තියෙන්නේ tragacan glycerin distilled water හරිද ඉතින් මේක දාද්දි සාමාන්‍යයෙන් මේ ingredient මොනවද කියලා අහනවා මේක ඔයාලගේ syllabus එකේ නැහැ besorine paste එක අපි ඒකින්ද මේ ප්‍රශ්නේ ඉවත් වෙලා යම් මේකෙන් හරි right මේක කියන්න පුළුවන් which of the following is used to improve the skin permeability of drug ointment හරි skin permeability එක වැඩි කරන්න පාවිච්චි කරන දේවල් මොනවද මේකට උත්තරයක් දෙන්න බලන්න හරි මොකද කියන්නේ මේකට උත්තරේ skin permeability පාරගම්‍යතාවය වැඩි කරන්න කාටද කියන්න පුළුවන්ද alcohol urea alcohol හරි මට මේක කියන්න බලන්න ඔයාලට මතකද අපේ යටිපතුල් එහෙම පැලුනහම අපි ඇප්ලයි කරනවා දෙයක් මොකක්ද urea අපි urea ඇප්ලයි කරනවානේ urea ඇප්ලයි කරනවා හරි right urea ඇප්ලයි කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද urea හින්දා අපේ muscle growth එක කියන්නේ muscle අර අපි ඔයාලා දැකලා තියෙන්නේ කෙසෙල් කැනක ගෙහෙල් මුවේ කපලා යූරියා අපි එතන දානවා. හරි? දාපුවා මොකද වෙන්නේ? හොඳට කෙසෙල් කැනේ කෙසෙල් ගෙඩි ටික ලොකු වෙලා එනවා. හරි? ඒ වගේ තමයි අපේ අර කකුල් පැලිච්ච තැන් වලට මේක ඇප්ලයි කරපුවාම මොකද වෙන්නේ? මසල් එකේ growth එක වැඩිපුර සිද්ධ වෙනවා. හරි? ඒ කියන්නේ stimulation එකක් වෙන්නේ ඉදිවීමක් තමයි වෙන්නේ. හරි? Many compounds have been evaluated for penetration enhancing activity. හරි? penetration එක වැඩි කරන්න භාවිතා කරන දේවල්. හරි? එකක් තමයි including sulfoxides. හරි? such as dimethyl sulfoxide. හරි? අපි ඒකට කියන්නේ azone. හරි? ඊට පස්සේ pyrrolidine ඔයාලා කොග්නොසිවල් ඉගෙන ගන්න ඒවා alcohol වර්ග. හරි?
මේ වගේ ethanol හරි decanol glycol ඔය වගේ දේවල් අපි මේකට පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද permeability වැඩි කරන්න නැත්නම් penetration effect එක වැඩි කරන්න හරි ඉතින් topically common excipient in topically applied dosage form ඒ වගේ මොනවද තියෙන්නේ මේ වගේ alcohol වර්ග ඒ වගේ දේවල් මේකට දානවා හරි surfactant දාන්න පුළුවන් හරි සාමාන්‍යයෙන් යූරියා ටර්පීන් වගේ දේවල් අපි මේකට දානවා surfactant විදිහට. ඉතින් මෙතන කියන්නේ which of the following is used to improve the skin permeability of drug. හරි skin එකේ permeability එක වැඩි කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල්. දැන් මෙතන යූරියාත් තියෙනවා. ඇල්කොහොල් වර්ගත් තියෙනවා. හරි dimethyl sulfoxide උත් තියෙනවා. උත්තරේ මොකක්ද එහෙනම්? ඔය කියන ඔක්කොම තියෙනවා. මොකක්ද උත්තරේ? dimethyl sulfoxide. ඇයි දැන් මම ඔය ඔක්කොම තියනවා කියද්දිත් all of these තමයි. නේද? මම කියවනේ දැන් මේ ඔක්කොම තිබ්බා මේක මේ යූරියා තියෙනවා, ඇල්කොහොල් තියෙනවා, dimethyl sulfoxide මේ ඔක්කොම තියෙනවා. එහෙනම් මේ ඔක්කොම තමයි permeability වැඩි කරන්නේ. skin permeability වැඩි කරන්න අපි මේවා පාවිච්චි කරනවා. right. hari which of the following agent prevent the hardening and drying of paste paste එකක් dry වෙන්න එක hard වෙන එක වළක්වන්න දාන දේ මොකක්ද කියලා අහනවා මොකක්ද කියලා දැන් මේක බලලා කියන්නේ ඕක නම් කියන්න පුළුවන් ඔයාලට humectant humectant hari humectant බලන්න comment එක a humectant is a hygroscopic substance ජලය උරා ගන්න දෙයක් keeping the moist hari keep things moist humectants such as glycerin and sorbitol function by binding and holding the solvent in the paste එක glycerin sorbitol වගේ දේවල් දාලා humectant එකක් විදිහට ක්‍රියාත්මක humectant එකක් තමයි ඉතින් මොකද වෙන්නේ hardness එක dry වෙන එක වළක්වන්න දාන්නේ ඉතින් ඔයාලට මේකේ උත්තරේ humectant කියලා තමයි අපි දෙන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් දැන් humectant කියන වචනේ තේරුම හරි ගන්න මේ ප්‍රශ්නේ වැදගත් වෙනවා. හරිනේ? right. ඊළඟ ප්‍රශ්නේ බලමු. මේකට කියන්න පුළුවන්. A toothpaste is evaluated by which of the following parameters? toothpaste එකක් අපි මොන දේවල් වලද මේක ඔයාලගේ ප්‍රශ්න වලට අදාළ එකක් නෙමෙයි. ඒ වුණා toothpaste එකක් කියන එකත් අපි ඉගෙන ගන්නවා දැන් borderline product එකක් විදිහට අපි ඉගෙන ගන්න තියෙනවා ඒක නිසා සමහර toothpaste වර්ග borderline product වලට එනවා ඒ නිසා ඒක පොඩ්ඩක් දැනගෙන ඉන්න toothpaste එකක් evaluate කරනවා සාමාන්‍යයෙන් එක දේවල් වලින් හරි සාමාන්‍ය particle size test for cleansing property spreadability හරි determination of consistency determination of pH හරි forming පෙන ඇති වෙන හැකියාව fluoride content එක හරි tube හරි ඔය වගේ volatile matters මොනවද තියෙන කියලා අපි බලනවා. ඉතින් මේ ඔක්කොම බලපුවම සාමාන්‍යයෙන් මේකේ උත්තරයට එන්න ඕනේ මොකද්ද? මේ ඔක්කොම ටික තියෙනවා. මේ ටෙස්ට් ඔක්කොම කරනවා අපි සාමාන්‍යයෙන් හොඳ toothpaste එකක් evaluate කරන්නේ. මොනවාද? all of these. නේ? සියල්ල. හරි සියල්ල තියෙනවා මේකේ. right. හරි මේක කියන්නේ ointment are prepared by following method මේක නම් කිව්වේ නැත්නම් ඉතින් බෙල්ල මෙරිකන් තමයි තියෙන්නේ right මොකද්ද trituration method fusion method bottle method emulsification method කියන්න බලන්න fusion method fusion ගොඩක් ointment වර්ග fusion method එකකින් හදනවලු ඔව් hard paraffin එහෙම මොකද වෙන්නේ mix කරන්න බෑ සාමාන්‍යයෙන් අපි හදනකොට. හරි එතකොට අපි මේක melt කරන්න ඕන, උණු කරන්න ඕන. fusion method එක අපි පාවිච්චි කරනවා. bottle method bottle method except කියලා තියෙන්නේ මේක නේද? fusion method එක අපි පාවිච්චි කරනවා. අය slab එකේ තියලා මේ දේවල් mix කරනවා. හරි slab එකේ දාලා mix කරනකොට අපි කියනවා මොකක් කියලාද? trituration method හරි අනිත් එක තමයි emulsification method සාමාන්‍යයෙන් ointment එකක් bottle method එකකින් හදන්න බෑ ඉතින් අපි දාන්න ඕනේ මොකක්ද උත්තරේ
bottle method එක තමයි except කියලා තියෙන ප්‍රශ්නේ. එතකොට bottle method එකකින් අපි හදන්නේ bottle method එකකින් මොනවද හදන්නේ? කියන්න බලන්න. Emulsion. emulsion හදනවා. emulsion හදනවා. හරි? right. bottle method එක අපි පාවිච්චි කරන්නේ නැහැ. right. ටක් ගාලා යන් ඊළඟටත් හරි. ඔන්න vanishing cream is an ointment but may be classified as vanishing cream කියන්නේ ointment එක vanishing කියන්නේ apply කරා dryness එක අයින් වුණා ඉවත් වෙලා ගියා. අපි මේකට පාවිච්චි කරනවා ointment එකක් තමයි. හැබැයි ඒක classify කරන්නේ මොන විදියටද? emulsion එකක් විදියට, emulsion base එකක් විදියට, oligogenous base, water soluble base, absorption base. මොන base එකකටද මේක ගන්න? Absorption base. මොකද කියන්නේ? හරි මේක ඇප්ලයි කරාට පස්සේ කිසිම මාක් එකක් නැතුව වාෂ් වෙලා යනවා. හරිද? ස්කින් එකට ඇප්ලයි කරාට පස්සේ වාෂ් වෙලා යනවා. It is oil in water base. හරි oil in water type emulsion එකක්. හරි it contain potassium, ammonium or sodium stearate. Stearate එකක් අනිවාර්යෙන් තියෙනවා vanishing cream එක. හරිද? right. ඒකින්ද හයිඩ්‍රොස්කෝපික් ඉන්ග්‍රීඩියන්ට් එකක් විදිහට අපි දානවා මේකට ග්ලිසරෝල් දානවා කියලා කිව්වා. හරි? right. හරි. මේක එහෙනම් උත්තරේ මොකක්ද ඔයාලා දෙන්නේ? ඔයාලා කිව්වා absorption base එකක් කියලා. හරි? right. vanishing cream එකක් දාපුවාම මොකද වෙන්නේ? මොකක් කරන්නද අපි classify කරන්නේ? emulsion base එකක් විදිහට. ඇයි oil in water emulsion එකක් මේක. හරි? ඒකයි. ප්‍රශ්න ගොඩක් වරදිනවා නේද? හරි ආපහු මේක බලන්න. Which of the following bases used the preparation of Whitfield ointment? right මට කියන්න ඉස්සලා Whitfield ointment මොකටද පාවිච්චි කරන්නේ? Whitfield මොනවද පාවිච්චි කරන්නේ? අග්ගල කියන්න. තා පොඩි වෙලාවක් අපිට තියෙන්නේ. Keratolysis. Whitfield ointment තියෙනවා Whitfield lotion තියෙනවා. මේ දෙකම පාවිච්චි කරන්නේ අපි අලුපන් වලට fungal infection. Whitfield මොනවද ඒක තියෙන්නේ? benzoic acid. හරි? ඔයාලා අහලා තියෙනවද Whitfield ointment එක Whitfield lotion එහෙම හදලා තියෙනවද? මම නම් හදලා තියෙනවා. හරි? Whitfield ointment එකේ මොනවද තියෙන්නේ? benzoic. හරි? Whitfield lotion එකේ ඔගේ දිය වෙන්නේ නැහැ. benzoic අපි දිය කරනවා මොන වගේද? කොසල් වලට එක්ක ඇසිටෝන් වල දිය කරන්නේ. හරි? ඒක දිය කරනවා මොන වගේද? අයිසෝප්‍රොපයිල් වල. ඊට පස්සේ අන්තිමට තමයි ජලය දාලා මේවා කරන්නේ lotion එක හදද්දි. හරි? Whitfield. right. Which of the following is used in the preparation of Whitfield ointment? Whitfield ointment හදන්න පාවිච්චි කරන මොකද්ද? base එක මොකද්ද කියලා අහන්න. හරි? Water insoluble. water insoluble base. හරිද? මම බලන්න. Whitfield ointment is an acidic ointment used for the topical treatment of dermatophytosis. Hari fungus neda dermatophytosis such as athletic foods. Hari athlete's food. It can have slight burning effect that goes away after few minutes. The original ointment contained 3% salicylic acid, 6% benzoic acid. Hari 3% salicylic, 6% benzoic. Hari in a suitable water miscible base. Hari water miscible base. Right. මොකක්ද එතකොට මේකට දාන්න ඕනේ අපි? උත්තරේ water miscible base එකක්. හරි? උත්තරේ යටම තියෙන්නේ මොකක්ද? water miscible base. හරි නේද? right. right. අපි මේකත් බලමු. මේකත් කියනවා beeswax borax cream is the synonym of beeswax borax cream කියන්නේ මොකේද? කවුරු හරි අහලා තියෙනවද මේක? නැද්ද? Cold cream. beeswax borax cold cream එකක්. හරි? right. ඒ වනම් ඔයාලෙන් අහන්නේ කමන්නේ. right. which of the following is an emulsifying fraction of wool fat? හරි? wool fat වල emulsifying fraction එක මොකක්ද කියලා අහනවා. මොකක්ද?
ලැනොලින් හයිඩ්‍රලයිස් කරපුවාම ලැනොලින් ඇල්කොහොල් සහ ලැනොලින් ඇසිඩ් හම් වෙනවා. හරි? ලැනොලින් ඇල්කොහොල් are rich source of cholesterol. හරිද? එතකොට and are powerful water in oil emulsion. හරි? water in oil emulsion එක. හරි? එතකොට මොකද්ද මේකට උත්තරේ දෙන්නේ? මොකද කියන්නේ? pool alcohol නේද? emulsifying fraction. right. හරි. මම යන්නම් දැන් ඔයාලා දාපු ප්‍රශ්න ටිකට ටක් ගාලා. හරි. තව ප්‍රශ්න තියෙනවා. ඒ ටික මම ඔයාලට දාන්නම්. මෙන්න මෙතන එන්නකෝ. හරි. මේ බලන්න. මේකට උත්තරයක් දෙන්න බලන්න. ointment produce systemic effect. හරි? මොකද්ද? endodermic ointment, epidermic ointment, diadermic ointment none. හරි? systemic effect එකක් දෙනවලු. හරි? ointment produce systemic effect. මොකද කියන්නේ? මොන ointment එකේද systemic effect එකක් දෙන්නේ? Endodermic. endodermic කියන්නේ මොකද්ද? සම ඇතුළට දෙන එකක් නේද? එපිඩර්මික් කියන්නේ මතු පිට. හරි ඩයඩර්මික් කියන්නේ මොකද්ද ඩයඩර්මික් කියන්නේ? ආගන්න. Endodermic at emollient, stimulant and local effect. Endodermic වලින් මෙන්න මේ effect එක තමයි දෙන්නේ. Epidermic ointment වලින් දෙන්නේ මොකද්ද? හරි local effect එකක් විතරයි. හරි? ඒ කියන්නේ antiseptic, protective, හරි? ඒ වගේ දෙයක් තමයි මේකේ parasiticide හරි ඒ වගේ. Diadermic ointment එකේ මොකද වෙන්නේ? මේක කෙලින්ම skin එක හරහා රුධිර සංසරණයට ඇතුල් කරනවා. හරි ඒවට කියනවා අපි diadermic ointment කියලා. මතක තියාගන්න diadermic ointment. එතකොට මේ ප්‍රශ්නේ අහලා තිබ්බේ මොකද්ද? මේ කියන ointment වලින් produce systemic effect. Systemic effect එකක් දෙනවලු. අපි ඒක දෙන එකම ointment જાති තමයි diadermic ointment එක. හරිනේ වැඩි? මතක තියාගන්න ඈ. මේ කමෙන්ට් එකත් මතක තියාගන්න ඒකම. right which of the following bases never used in ophthalmic ointment? ophthalmic ointment වලට පාවිච්චි කරන්නේ නැත්තේ මොනවද? හරි wool fat, polyethylene glycol, liquid paraffin, whites of paraffin. මේකට උත්තරේ whites of paraffin තමයි. හේතුවක් තියෙනවා. ඇයි ඒ? whites of paraffin හදන්නේ yellows of paraffin වලින්. මොනවා කරලාද? yellows of paraffin වල තියෙනවා chlorine, bleaching එකක් දාලා ඒ කියන්නේ විරංජනය කරලා තමයි සුදු පාට කරවන්නේ. ඉතින් ඇස් වලට හොඳ නැහැ ක්ලෝරයිඩ්. ඒ වගේ ක්ලෝරයිඩ් අඩංගුයි. ක්ලෝරින් අඩංගුයි ඇස් වලට හොඳ නැහැ. ඒකින්ද මොකද වෙන්නේ? whites of paraffin කවදාකවත් ophthalmic ointment වලට අපි පාවිච්චි කරන්නේ නැහැ. ඕක මතක තියාගන්න ඔය කතාව ඈ. right මේ තියෙන්නේ. අපි ගොඩාක් ඇහැට දාන preparation කහ පාට base එකක් තමයි තියෙන්නේ. Whites of paraffin is prepared by bleaching of yellow paraffin. It contains small traces of bleaching agent. It can chlorine තියෙනවා. Generally left over after bleaching because of the reason whites of paraffin never used in ophthalmic ointment. හරි ophthalmic ointment වලට whites of paraffin කවදාකවත් පාවිච්චි කරන්නේ නැහැ. හරි ඒකින්ද ඇහැට දාන ඒවා හැම එකම ointment කහ පාට ඒවා තියෙන්නේ. මතක තියාගන්න ඒක. හරි base එක කහ පාට. Is speed ointment අන්න දැන් ඔය මතක කරගන්න. Whitfield ointment, calamine ointment එක, Whitfield ointment එක, cetrimide ointment එක, Whitfield ointment ලු හරි compound benzoic acid ointment, Whitfield ointment sulfur ointment එක, Whitfield ointment මොකක්ද උත්තරේ දෙන්න බලන්න. compound benzoic acid ointment. ඒක දැන් ඔයාලා ingredient ටිකක් දන්නවනේ දැන් කිසිම බයක් නැතුව. right මේ තියෙන්නේ මේක තමයි benzoic acid 6 තියෙනවා, salicylic acid 3 තියෙනවා, emulsifying ointment 91 තියෙනවා. හරිනේ? right. දැන් emulsifying ointment එකේ එකක් දන්න ඔයාලා ඒකයි කියන්න ඕනේ. හරි මේ තමයි Whitfield ointment BP. හරි? right. ඊට පස්සේ එනවා water miscible base used for preparation of paste. හරි is හරි water miscible base හදන පාවිච්චි කරනවලු preparation of paste. හරි? is මොකද්ද? emulsifying ointment, glycerin, carbox, both A and B. water miscible base paste හදන්න ගන්නවලු.
emulsifying ointment ගන්නවද? ඔව් ගන්නවා. glycerin ගන්නවද? ගන්නවද glycerin? carbox කිව්වේ මොකද්ද? මතක නැහැ. polyethylene glycol. polyethylene glycol. හරි. මොකක්ද උත්තරේ? hydrocarbon base soft paraffin liquid paraffin. Water miscible base emulsifying ointment and glycerin. Water soluble base polyethylene glycol. carbox තියෙනවා. හරි. දැන් මේක කියන්නේ ප්‍රශ්නෙකින් අහන්නේ water miscible bases used to prepare for paste. මොනවද? අපි water miscible base වලට අපි පාවිච්චි කරනවා මොනවද? මේ තියෙන්නේ emulsifying ointment and glycerin. water miscible base. හරි. මේක අහන්නේ water miscible base used for preparation of paste is මොකද්ද? emulsifying ointment and glycerin. එතකොට මේ දෙකම තියෙන උත්තරේ තමයි both A and B. හරිනේ? right. right. ඊළඟ උත්තරය දෙන්න බලන්න. මේකේ නම් උත්තරේට ලකුණු කරලාම තියෙනවානේ. හරි. ඒක අපි අතාරිමු. ලකුණු කරලා නේක වැඩක් නැහැ. හරි? හරි මේ ප්‍රශ්න ටික අපි කරාද? which of the following are ointment? අපි කරා නේද? හරි. මට තව චුට්ටි වෙලාවක් දෙන්න කොමින්ද? තව ප්‍රශ්න කීපයක් මට තිබ්බ වලට දාන්න. හරි මම මේ ටික ඔක්කොම දැම්මනේ. හරි ඊළඟට අපි ඊළඟ දවසේ මේ අපේ එක්සෑම් වලට දාපු ප්‍රශ්න ටික මට දාලා තිබ්බා. ඒ ටික කතා කරලම ඊළඟ දවසේ පටන් ගමු. ඊළඟ කොටස ඊළඟ දවසේ අපි කතා කරන්නේ සොලියුෂන් ගැන. හරි? සොලියුෂන් සස්පෙන්ෂන් පාඩම අපි පටන් ගමු. ඉමල්ෂන් කරා සස්පෙන්ෂන් දවස් ඊළඟ හෙට රෑ කතා කරමු. ඒකට අදාළ වීඩියෝ එකක් මම උදේ දාන්නම්. හරි සස්පෙන්ෂන් පාඩමට අදාළ. ඉතින් ඒකට ඒක බලලාම එකතු වෙනවා තමයි වඩා හොඳ. එතකොට ඔයාලට මේවට උත්තර දාන්න පුළුවන්. හරිනේ? right මම මේ දවස් ටිකේ දැනට මේ විදිහට ෆාමසිටික්ස් යන හෙට නෙමෙයි අනිද්දාට අපි කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක සම්පූර්ණයෙන් කවර් කරනවා. අනිද්දාට මම ඒකට අදාළ වීඩියෝ එකක් දානවා ස්පීඩ් රිවිෂන් වීඩියෝ එකක් අනිද්දාට. ඒක අපි එදාට කවර් කරමු. ඒක අනිද්දාට හෙට අපි කතා කරන්නේ මොනවද? සස්පෙන්ෂන් පාඩමයි කතා කරන්නේ. හරි? මේකට අදාළ වීඩියෝ එක දාන්න දැස්තිලා ඉන්න. මේකේ එක්සෑම් එකේ තිබ්බ ප්‍රශ්න ටික මට දාලා තිබ්බා කෙනෙක්. ඒ ටික අපි හෙට කතා කරලා අර ටිකට යන්න. හරිනේ? right. එහෙනම් මම අද නවත්තන්නම්. අපි මේ මුලදී මේ පැයක් විතර ගමු පස්සේ කාලේ ටික ටික වැඩි කරමු ලඟ වෙනකොට එක්සෑම් එක. right. එහෙනම් අද මම නවත්තන්නද? හරි. හැමෝටම එහෙනම් සුබ රාත්‍රියක්. අදට අපි නවතිමු. මේ වීඩියෝ එක මම දාන්නම් මේක බලන්න ආපහු. Good night.